තෙරුවන් සරණයි. දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං. ඒ බාහ්‍ය දාර්චීරට දේශනා කරපු මේ සූත්‍ර දේශනාව ගත්තාම හැමෝම දන්න ප්‍රසිද්ධ සූත්‍රය. ඒ සූත්‍රය තුළ පෙන්නනවා ඒ කොන් දෙකක් හමු නොවුණු තැන මැදක් හමු නොවේ කියන. එහෙම නැත්නම් තණ්හාව ගැන අපි නැති කල ඒ ගැට ගසන්න තණ්හා කරන දෙයක් හමු නොවන තැන. දිට්ටු දේ දුටු දෙයක් පමණයි. දුටුවා නම් දුටුවා පමණි කියනකොට දිත්තේ දිත්ත මත්තන් කියනකොට දුටු දෙයක් නැත, දුටු කෙනෙක් නැත, දුටු බවක් පමණයි ඇත්තේ. ඒ වගේම ඇසුණු දෙයක් නැත, ඇසුණු කෙනෙක් නැත, ඇසුණු බවක් පමණි ඇත්තේ. දැනුණු දෙයක් නැත, දැනුණු කෙනෙක් නැත, දැනුණු බවක් පමණි ඇත්තේ. දෙයක් කෙනෙක් හමු වෙලා නැහැ. දෙයක් කෙනෙක් හමු වෙන්නේ නැහැ. දැනුණා පමණයි. ඇසුණා පමණයි. මේ කතාවේ ලොකු තේරුමක් තියෙනවා. දුටු බවක් පමණි. දුටුවා නම් දුටුවා පමණි. අතිසියුම් දැකීමක් මේ තුල තියෙනවා. මෙතන ඇත්තටම තියෙන්නේ හිස් බැල්මක්. මේක කෙනෙක් පේන්නේ දෙයක් පේන්නේ අපිට පේන දේ බාහිර අපි මේ බාහිරට යන ඇහැදියා මොහොතක් බලන්න. ඔතන දෙයක් තියෙනවා. ඔතන කෙනෙක් ඉන්නවා. ඒ අපේ පුදුන් මනසේ ස්වභාවයයි. නමුත් ඇත්තටම බුදුන් වහන්සේ අපිට සත්‍ය පෙන්නනවා. මෙතන දෙයක්වත් නැහැ, කෙනෙකුත් නැහැ. ඒතර මේ බැල්ම මොකද්ද? මේක හිස් බැල්මක්. මේක ඔබගේ නුවණට අහු වෙන්න ඕනි. ඔබ මහා ප්‍රඥාවන්තයෙක්. මේ මගේ යන කෙනා කොහොමත් මහා ප්‍රඥාවන්තයෙක්. මේ දැකීමමයි ප්‍රඥාව කියන්නේ. මේ නුවණට ප්‍රඥාවට ගෝචර වෙන ධමයක්. ප්‍රඥාවන්තං ආයන් ධම්මං ඥායන් ධම්මං දුප්පන්නස්. එහෙමනේ දුක නැති වෙන්නේ ප්‍රඥාවන්තයාටනේ. බාහිරින් දෙයක් හමු නොවන කල, ඇතුළත දෙයක් නැති කල සතුටු වෙන්න හෝ දුක් වෙන්න දෙයක් කොයින්ද? බාහිරින් දෙයක් හමු වීම යනු සියල්ල පහළ වීමයි. සිතුවිලි පහළ වීම යනු මානසිකාර කිරීමයි. මානසිකාර කිරීම යනු සිතුවිලි මවමව යන සසරයි. සිතුවිලි මැවීමමයි සංසාරය කියලා කියන්නේ. එහෙමනම් මේ තාක් හටගෙන නිරුද්ධ වුණු අතීත සිතුවිලි නිසාමයි සසරක් සංසාරයක් වෙන්නේ. ඒ විතරක් නෙමේ සිතුවිලි වලට මනසට අරමුණු නැතුව ඉන්න බෑ. සිතුවිලි වලට අනුව නැවත නැවත සිත තුලින්ම අරමුණු හදනවා. අනාගතය සංවිධානය කරනවා. සිතුවිලි වලින්ම නොනවතින සිතුවිලි ගමන. එහෙමනම් මේ මනස කියලා කියන්නේ. සිතුවිලිත් නැත්තම් මනසත් නැහැ. එහෙනම් සිතුවිලිමයි මනසයි එකම ස්වභාවයයි. මනසට පැවැත්මක් නැහැ සිතුවිලි නැති තැන. පැවැත්මක් නැතුව මනසට ඉන්න බෑ. අරමුණක් නැත්තම් සිතුවිල්ලක් නැත්තම් මනසකුත් නැහැ. සිතුවිල්ලක් හටගෙන තව සිතුවිල්ලක් හට ගන්නට පෙර මේ සිතුවිලි දෙකක් එකක් ඇතිව නැති වෙන තැන හිඩසක් හිස් බවක් මේ සිත තුලම පේනවා. මේ නුවණින් දැකීමක්. ඒ සිතුවිලි නොවේ. ඊට නුවණ සිහිය යෙදවීමෙන් ඒ හිඩස හිස් බව ප්‍රභවය ඒ සිතුවිලි නැති ප්‍රභාස්වර සිතේ ස්වභාවය එතනයි තියෙන්නේ. ඒ මජ්ජේ ස්වභාවය එතනයි. ප්‍රභාස්වර සිත හැඳින ගන්න ඕනි. බොහොම නුවණින්. එවිට සිතුවිලි අප්‍රකටයි. හිස් බව ප්‍රකට වෙනවා. මනස නිරන්තරයෙන් අරමුණු සොයමින් සිතුවිලි මවමව දුවනවා. සත්‍ය ලෙස සිතන දෙය බාහිර නොවන බව මනසින්ම වටහාගත් කල
සිතුවිලි වලට වටිනාකමක් ඇති නොවේ. නිරන්තරයෙන් සිතුවිලි අල්ලගෙන අවසානයේ සැප හොය හොය ගිය මනසට සියල්ල මායාවක් බව වැටහුණු කල සිතුවිලි වලට ඇලීමක් ආසාවක් ඇති නොවේ. එලෙසින් රාගසිත දිය වී යයි. එලෙසින් ටිකෙන් ටික විතරාගී සිතක් පහළ වේ. එහි මානසිකාරය දිය වී යයි. මෙලෙසින් මනස නැති සිතේ සිහිය පහළ වේ. මනස තුල ඇත්තටම සිහියට ඉඩක් නොවේ. මනසින් මිදුණු තැන සිහියට සත්‍යයට නැඹුරු වේ. මනසින් මිදුණු සිත මනසේ මායාවෙන් මිදුණු තැන සත්‍ය අවබෝධ කරා පැමිණේ. අප මේ කතා කරන්නේ මනස තුල සිතවිලි වලින් සිතන සිහිය නොවේ. මේ කතා කරන්නේ අවදිමත් සිතේ හටගත් සිහියයි. එහි පැවැත්මම සති සමාධියයි. නිමිති වලින් මිදුණු සමාධියක් මෙහි වේ. හිස් බව, ශුන්‍යතාවය, අනිමිත්ත සමාධිය, අවදිමත් සිත මේ නුවණ මේ කුමන නමකින් හැඳින්වුවත් මේ හරහා නිවන් මඟ විවර වේ. ඇත්තටම ලෝකයේ සැබෑ ස්වභාවය දැකිය හැකි වන්නේ සිතිවිලි වලින් මිදුණු සිතට පමණි. බාහිර සබහාදහමයි බාහිර ලෝකයමයි මේ සිතුවිලි කියන්නේ. ඒ කියන්නේ සංඛාර ලෝකය. මනසින් හැදුණු මානසිකාර ලෝකයක් ඒ සංඛාර ලෝකයක් දෙකම එකමයි. ඔබට බාහිර ලෝකයක් නැති තැන සිත තුළද ලෝකයක් හමු නොවේ. ඒ කතාව අනිත් පැත්තටයි කියන්න ඕනේ. ඔබට සිත තුළින් ලෝකයක් හමු නොවුණු කල බාහිරින්ද ලෝකයක් හමු නොවේ. මේ අනුව පෙනී යන්නේ බාහිර සබහාදහම තුළ ඔබ දකින ලෝකයමයි ඔබේ මනස තුළ නිර්මාණය වන්නේ කියලා. එහෙමනම් ඔබේ ඉදිරිපිට දෙයක් නැතිනම් ඔබත් නැහැ. හරියට අර කණ්ණාඩියක දකින ප්‍රතිබිම්බය වගේ නේද? එහෙමනම් ඔබේ ඉදිරිපිට කෙනෙක් නොවේ නම් ඔබත් නොවේ. එහෙමනම් ඔබ කවුරු වුණත් ඔබේ ඉදිරිපිට ඇති දේ ඇති කෙනාගෙන් පරිබාහිර කෙනෙකුත් නොවේ. සිතක් ඉපදුණු නැත්නම් ඔබත් නැතිනම් සිතක් උපදින්නේ ඔබ ඉදිරිපිට ඇති දෙයක් නිසා නම් ඉදිරිපිට ඇති කෙනෙක් නිසා නම් ඔබ යනුද ඔහුමයි. ඔබ යනුද ඔය බාහිර ඇති දෙයමයි. සිත යනු ඔබ නම් මේ මායාව කුමක්ද හඳුනගන්න. ඔබේ ඉදිරිපිට ඇති ප්‍රතිබිම්බයමයි ඔබ කියන්නේ. ඔබ දකින්න බාහිරේ දකිනකොටම මේ තමයි මම. ඔබට බනින කෙනා ඔබම බව එතකොට ඔබට දැනේ. ඔබට hina වෙන කෙනා ඔබම බව ඔබට දැනේ. ඔබ වෙන කෙනෙක් නොවේ. ඔබ ඉදිරිපිට ඇති කෙනාගේමයි ඔබ කියන්නේ. මේක මහා ගැඹුරු කතාවක්. නුවණින්ම දකින්න. මෙහි කුමක්ද ඇත්තේ? හිස් බව පමණි. ඒ හිස් බැල්ම ගැනයි අපි මේ කතා කරන්නේ. එහෙමනම් ඔබේ ප්‍රතිබිම්බයත් ඔබ ඉදිරිපිට ඇති කෙනාම. එහෙමනම් ඔබ කාටනම් ඉරිසියා කරන්නද? ඔබ කාටනම් වෛර කරන්නද? කුමක් කළත් එහි සියල්ල ඔබ කරගෙන ඇත්තේ ඔබටම නොවේද? තව විදිහකින් මේ දිහා බලනවා නම් මානසිකාරයමයි සබහාදහම කියන්නේ. ඔබ සබහාදහමට යමක් කරයි නම් ඒ සියල්ල ඔබ කර ඇත්තේ ඔබටමයි. සබහාදහමෙන් තොර මානසිකාරයකොත් නැහැ. මේ කතාවේ තවත් පැත්තක් තියෙනවා. දෙපැත්ත සමාන නම් උත්තරේ ශුන්‍යයි. ශුන්‍යතා විමුක්තිය අනිමිත්ත චේතෝ විමුක්තිය. අප්‍රණීත චේතෝ විමුක්තිය. එතකොට ශුන්‍යතා අනිමිත්ත අප්‍රණීත කියන මේ චේතෝ විමුක්තිය
මේ සිත තුළම පවතිනවා. නිවන තියෙන්නේ මේ මොහොතෙමයි. මේ සිත තුළමයි. ඔබට පෙනෙන්නේ, ඔබ දකින්නේ, ඔබේ අතර නිවන ඔබ දකිනවා දැන්. හැම මොහොතෙම ඔබ නිවන දකිනවා. හැම මොහොතෙම ඔබ නිවන් දැකලා ඉන්නේ. ඔබ මහා ශ්‍රේෂ්ඨයි. ඔතන කෙනෙක් නැති බව ඔබට දැන් ප්‍රත්‍යක්ෂයි. ඇත්තටම ඔබ මනා ලෙස නුවණින් දකිනම් ඔබට සියල්ල අවබෝධයි. අපි මෙතනදී ගලප ගන්න ඕන තවත් කාරණයක් තියෙනවා. මනස කුමක්ද? සිහිය කුමක්ද? ඔබ ප්‍රායෝගිකව ඔබ තුලින් වෙන් කර ගන්න ඕනි නිවැරදිව දකින්න නම් ඇත්තටම ඔය කතා කරන භාෂාව පවා අයිති වෙන්නේ මනසටමයි. මනස නිර්මාණය වෙන්නේ භාෂාවත් සමගමයි. ඔබ කතා කරන්නේ හොඳ නරක ලස්සන කැත මේ සියල්ල භාෂාවමයි. අතීත අනාගත පච්චුප්පන්නං ඕලාරිකාව සුකුමාව හීනාව ප්‍රණීතාව දුර සන්තිකේව. අතීත අනාගත වර්තමාන අජ්ජත් බහිද්ධාව ඇතුළත පිටත ඕලාරික සුකුම හීන ප්‍රණීත දිග කොට අනුතෝලන් සුභාසුභ මේ සේරම හිත සිතුවිලි. මේ තමයි සිතුවිලි. මේ වෙන් කර දැකින අන්ත දෙකක් ද්වේතාවයක් නැවිලා තියෙන්නේ. ඒ ද්වේතාවයේ සිතමයි. සිතුවිලි කියන්නේ ද්වේතාවයක්මයි. සාපේක්ෂතාවයක්. මායාව හැදෙන්නේ මේ විදිහටයි. සිතුවිලි සමග භාෂාව එනවා. හැබැයි ඊළඟට භාෂාව නිසා නැවත සිතුවිලි එනවා. මනස සකස් වුණු දෙයක් මායාවක්. සත්‍යක් නෑ. මනස හැම වෙලෙම කේන්ද්‍රය වෙන්නේ මමත්වේ. මනස කියන්නේ අසහනෙන් ඉන්න කෙනෙක්. තෘප්තිමත් කරලා අවසන් කරන්න පුළුවන් කමක් නෑ. මනසට හැම වෙලෙම අවශ්‍යයි, හැම මොහොතකම අවශ්‍යයි කෙලවර දකින්න. කන්න ගියත්, වැඩක් කරන්න ගියත් කෙලවර හොයනවා. ඒ නිසාම නිවන් දකින්න ගියත් කෙලවරක් හොයනවා. මනසට කෙලවර හොයන්න ඕනේ. මනස හැබැයි කෙලවර හොයහෙව්වට හොයලා නවතින්නත් බෑ. මනස ඉන්නේ බයෙන්. මනස මමත්වයේ බය නිසාම හොයනවා. සංරක්ෂිත ආරක්ෂිත බවක් මේ මනස ඉඟි කරනවා. මනස ඉන්නේ බයෙන්. ආත්ම තණ්හාව නිසායි ඔබට බය ඇති වෙන්නේ. මනස ස්ථිර බවක් මනමත්වය කියන්නේ මෙන්න මේ ස්ථිර බව හොයන නිසා. මමත්වය කියන්නේ මායාවක්, බොරුවක්, දෘෂ්ටියක්. ඒක කොච්චර සැඟෙව්වත් පළක් නැහැ. ඒ අනිත්‍ය නිසාමනේ මනසත් හැදිලා තියෙන්නේ. ඒ නිසා කොච්චර සැඟෙව්වත් ඒක නැති කරන්න බෑ. ඒ කොච්චර සැඟෙව්වත් නැති වෙයි කියන බය මේ මනසට තියෙනවා. මොනවා තිබුණත් මනස තෘප්තිමත් නොවන්නේත් නිරන්තරයෙන් බීතියෙන් පසු වෙන්නේ ඒ නිසාමයි. ඒ කියන්නේ මනස කොතනද එතන බය සංකාව තියෙනවා. ඒ මනස සදාතනික දුකක් විඳිනවා. මනස දකින ඇති වෙන නැති වෙන මේ නැති වෙන බව මනස දකින්න කැමති නෑ. එය මනස මගහැර යනවා. කෙලවර හොයන්නේත් ඒ බය නිසාමයි. එහෙමනම් මනසින්මනේ නිවනට කටයුතු කරන්නේ. ඒ නිසා භාවනා ජීවිතයත් මනස කෙලවරක් හොයන මෙන්න මේ නිවන් දකින්නත් කෙලවර හොයන මේ මනස ගැන හොඳ 100ක් නුවණක් තියෙනවා. ජීවිතේ කෙලවර මරණය කියලා දැනගත්තාම මනස ඊළඟට වෙන දේ හොයනවා. මැරිලා කොහෙද යන්නේ?
මැරලා කොහෙද ඉපදෙන්නේ කියලා හොයනවා. ඒ නිසාම හැමතිස්සෙම මරණ බිය එනවා. මේ හිත හැම මොහොතකම මෙරි මෙරි උපදිනවා. හැම සිතක්ම ඉපදී මැරෙනවා. මනස ඒක මග හැර හැර යනවා. කය පවතිනකන් මග හැර හැර යනවා. අන්තිමට කය පොළවට පස්සෙන මොහොතේ කොහොමවත් හරිනද? පුදුම බයක් දැනෙනවා. පුදුම දුකක් දැනෙනවා. අන්තිම හුස්ම බිඳුව තෙක්ම සිතවිලි අල්ල ආපු මනසට මොකද වෙන්නේ? ජීවිතේ තියෙනකොට මේ සත්‍ය නුවණින් මෙනෙහි කරලා ඉපදි මෙරි මෙරි යන හිත නුවණින් දකින්න පුළුවන් නම් හැම මොහොතකදීම මේ සිත ඉපදෙනවා මැරෙනවා. අමුතුවෙන් මේ කය පොළවට පස් වෙන දවසක කියලා මරණයක් නැහැ. හැම ෂණයකම මේ සිත ඇති වෙනව නැති වෙනව දකින්න ඕනි. එhmenan ඒ මොහොතම ඔබ උපාද තිති භංග ඒ උපාදේ වාය ඉපදීම මරණය දකින්න ඕනි. දෙයක් හටගත්ත දෙයක් නැතුණා. ඉපදුනා මරණ. අන්තිම මොහොතේ මේ කය පොළවට පස් වෙන තැන ඔබට එන සිතුවිල්ලත් ඒ සිතුවිල්ලත් ඕකම නේද? ඔය දැන් හිතෙන දේම තමයි. වෙන අමුතුම දෙයක් නැහැ. නමුත් ඔබ අදම ඔබ මරණය දකිනවා වගේ තමයි මේ සත්‍ය දකිනවා කියන්නේ. මේ දැන් මේ මොහොතේම ඔබ මරණය දකිනවා. ඔබට ඒක පේන්නේ ඔබට පේනවා. ඔබට ඒකට දකින්න සිහියක් නුවණක් නැහැ. මනා නුවණින් සිහියෙන් මේ මොහොතේම මරණය දකින්න. ඔබ සදාතනිකයි. අමරණීයයි. මැරෙන දවසක් නැහැ. ජීවිතයේ තියෙනකොට මේ සත්‍ය නුවණින් මෙනෙහි කරලා මේ ඉපදි මෙරි මෙරි යන හිත නුවණින් දකින්න පුළුවන් නම් ඔබ මහා භාග්‍යවන්තයි. මරණය මේ මොහොතේමයි මේ දැම්මයි කියලා එදාට ඔබට පුළුවන් තේරුම් ගන්න අවබෝධ කරගන්න. එතනින් එහාට ඔහුට මර බියක් හමු වෙන්නේ නැහැ. එතනමයි මර බිය නැති වෙන්නේ. ඒ දකින්න හැකි හිතට සිතවිල්ල ඉපද නැති වෙනවා පේනවා. නැවත සිතවිල්ල හට ගන්නවා නුවණින් දකිනවා. ඒ අතර ඇති ප්‍රභවය දැකලා ඊට හිත තබනවා. අන්නේ කෙනාට සතිය හමු වෙනවා. මේ සිහිය සතිය නුවණ මේ සතිය කියන්නේ මේ සිතේ සත්‍ය දකින්න කෙනාට මේ මොහොතට අවදි වූ කෙනාට මේ සිතුවිලි නැති තැන හමු වෙන කෙනාටයි මේ සියල්ල හමු වෙන්නේ. මේ මොන වචනේ කිව්වත් එකම දෙයමයි. හිස් බැල්ම කියන්නේ මෙතන තමයි. මොහොතට අවදිය කියන්නේ මෙතන තමයි. සතිය කියන්නේ මෙතන තමයි. බුද්ධක්ෂණය කියන්නේ මේ ෂණේ තමයි. සිතුවිල්ලක් නැති විඥාණයට ඉඩක් නැති ඒ මායාවට නොරවටුණු ඒ සත්‍ය දකින්න හිත. ඒ නිවන් දකින්න හිත. මෙතනමයි. ඇත්තටම මේක පුංචි කාරණයක් කියලා හිතෙන්න පුළුවන්. සරලයි කියලා හිතෙන්න පුළුවන්. ඔව් මේක අවබෝධ වුණු කෙනාට මහා සරල බවක් දැනෙනවා. සියලු ගැටලු එතනින් විසදෙනවා. මේ හිස් බැල්මට මේ මොහොතට ඒ සත්‍ය පිහිටවලා හිත හිස් එතනට ඒ හැම මොහොතකම ඒ හිත තබාගෙන ඉන්න පුළුවන් නම් ඒ මොහොතේ සිහියෙන් ඉන්නවා එච්චරයි. ඔබ දැන් මේ මොහොතේ සිහියෙන් මෙතනට එතකොට ඔබට දැනේ කාලයක් නැහැ කියලා. කාලය මනසට අයිති දෙයක්. සිතුවිලි වලට අයිති දෙයක්. ඇත්තටම සිතුවිල්ලක්මයි කාලය කියන්නේ. අතීතයත් අනාගතයත් වර්තමානයත් මේ සිතුවිලි තුලයි කාලය තියෙන්නේ. ඒ ශනේ ඒ සිත නිරුද්ධයි. අතීතං නාත්ව ගම්මේය නප්පටික්ඛං කේ අනාගතං පච්චුප්පන්නං ච යේදම් තත්‍ර විපස්සති. අතීතේ පහව ගොසින් අනාගතය ඇවිල්ලා නැහැ. වර්තමාන මිහිමෝතත් හටගෙන නිරුද්ධ වෙනවා. පවතින දෙයක්වත් නැහැ.
ඒ සාන්ත ප්‍රණීත හිස් සිතුවිලි වලින් මිදුණු ඒ ගොරෝසු භරගතිය නිදහස් වුණු ඒ සැනසුම් සුවය ඔබට දැනෙනවද? සතියේ තියෙන්නේ මේ මොහොත විතරමයි. සතිය තුළ බෙදීමක් නැහැ. එකම ස්වභාවයක්මයි තියෙන්නේ. ද්විත්වයක්. ඒ ද්විත්වයෙන් මිදුණු හිතටයි සතිය යමු වෙන්නේ. ද්විත්වයේ ඇති තැන මනසයි තියෙන්නේ. මනස මූලික කරගෙන ඇතිවන හැම තැනම මැනීමක් තියෙනවා. ද්විත්වයක් දෙපැත්තක් වෙන් කිරීමක් වෙන් කර සිටීමක් තියෙනවා. මනසින්ම ද්විත්වයක් හදලා මායාවක් මවලා පෙන්වනවා. බාහිර අතන මෙතන මම කියලා මමත්වයක් මවලා පෙන්වනවා. සිතුවිලි කියන්නේම සිතුවිලි මැවෙන්නෙම මායාවට රැවටිලාමයි. ලෝකේ නිර්මාණය කරගන්නේ මනසින්මයි. අපිට හිතෙන්නේ මනසින් නිර්මාණය කරපු එක ඇත්තක් කියලා. සිහින දකිනවා. ඇත්තටම ඒක සංකල්පයක් විතරයි. හොඳ නරක මනුස්ස ලෝකයට සාපේක්ෂව දිව්‍ය ලෝකේ ඊට සාපේක්ෂව නිරේ අපාය සිතවිලි වලමයි. සිතවිලි වල මනසෙම අසරණ කමට මනසම අපිට පෙන්වන මේ මායාව කුමක්ද? ඇත්තටම සිතට රැවටුණු කෙනෙකුට සිත කියන විදිහට වැඩ කරන කෙනෙකුට සිතට වහල් වුණු කෙනෙකුට සිතින් මිදෙන එකත් ලේසි වෙන්නේ නැහැ. සිතට තද ඝනව අල්ලගත් කෙනෙක් කොහොමද ඒකෙන් මිදෙන්නේ? අපි හැම දෙයකටම සිතින් බැහැලා ඉන්නේ. සබ්බේ ධම්මා නාලං අබිනිවේස. ඒ සියලු ධම්ම වලට නොබැදී ඉන්නයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. ධර්මයේ දේශනා කරන්නේ. සිතින් මිදෙනවා කියන්නේ සියලු දේෙන්ම මිදෙනවා කියන එකමයි. සිත විශ්වාස කරන තාක්කල් ඔබ සිත පෙන්නන මායා රංගන බලමින් සතුටු වෙමින් දුක් වෙමින් සංසාරයක් හදාගනිමින් භව නාටකයක රඟ දක්වමින් කුමක්ද මේ යන ගමන? මේ සත්‍ය දකින කෙනාට තවත් මේවා කරන්න හැකි වෙනවද? මේ මායාවට රැවටලට යන්න හිතෙනවද? එහෙම වෙන්නේ නැහැ. මමත්වයේ කියලා නැති කරගන්න දෙයක්වත් මෙතන නැහැ. එහෙම දෙයක් නැහැ. ඒක මායාවක් මමත්වය කියන්නේ. මමත්වය කියලා නැති කරන්න දෙයක් කොහෙද තියෙන්නේ? මමත්වය කියන්නේ සිතේම හටගත් මායාවක් විතරයි. රූපයකට සිත ගැට ගහලා හය හදපු මායාව. එහෙම දෙයක් නැහැ. අපි රැවටිලා ඇත්ත කරගෙන ඉන්නේ සත්‍ය දකින සිතට. මම කියලා කොහෙවත් කෙනෙක් හමු වෙන්නේ නැහැ. සිතින් මිදුණු තැන ශුන්‍යතා විහරණය හමු වෙනවා. මේ සිතුවිලි පසුපස දුවලා සිත නිතරම වෙහෙසටපත් වෙලා ඉන්නේ. ඔබ බලන්න ඔබේ සිතුවිලි එන තරමටම ඔබ වෙහෙසයි. ඔබට වෙහෙස දැනෙන්නේ සිතුවිලි නිසායි. ඔබ ගැඹුරු නිින්දට යන්නේ ඔබ විවේකයක් ගන්න හිතාගෙන. නමුත් ඒ ගැඹුරු නිින්ද තුළ සිතුවිලි නැත්තේ. ඔබ නුවණින් දකින්න මේ කාරණේ. ඔබට දැනේ ඔබ භාවනා කරනවා නම් ඔබ සතිය වඩනවා නම් එතන සිතුවිලි වලට ඉඩ නැහැ. සිතුවිලි වලට රිංගන්නේ නැහැ. මේක හරි සියුම් කාරණයක්. සිතේ ස්වභාවය නම් සිතුවිලි හටගෙන නිරුද්ධ වෙන එකමයි. නමුත් මෙතන කියන්නේ සිතුවිලි එන්නේ නැහැ කියන එක නෙමෙයි. එන සිතුවිලි වල හරයක් නැති වෙනවා. ඒ සිතුවිලි වලට රිංගන්නේ නැහැ. ඔහේ යනවා ගඟ ගලනවා වගේ. ඒ මොකද්ද තියෙන්නේ දෙයක්ද ඒ ගැන කිසිම අදහසක් නැහැ. සිතින් මිදුණු තැන, සිතුවිලි වලින් මිදුණු තැන, ඒ සිතුවිලි වලට ඇලෙන්නේ නැති තැනයි. මේක හරි සියුම්. මේ කියන දේ ගලප ගන්න අමාරුයි. අතිශය සියුම් මේ සමහරට ඔබ හිතයා මේ කියන්නේ හිත සිතුවිලි එන්නේ නැහැ කියලා. නෑ. ඒක නෙමෙයි. බුදුන් වහන්සේ ඒකයි කියන්නේ මේ උදෑසන තනාග පිපි
පිනිබිඳේ දේ දුන්නත් දකින්න තරම් සියුම්ම මෙතන දකින්න කියනවා. ඒක ලේසි නෑ. උදෑසන තනාගේ පිපි දිය බිඳේ දේ දුන්න දකින්න එක. ඒකට එකම කෝණකින් දකින්න ඕනි බොහොම පරිස්සමින් ඒ කෝණය අල්ල ගන්න ඕනි. හැම පැත්තෙම බැලුවා කියලා ඒක පේන්නේ මෙන්න මේ වගේ තමයි නිවන් දකින්නවා කියන්නේ. සිතුවිලි එනවා යනවා. ඒ සිතුවිලි වලට ඇලෙන්නේ නැහැ. නමුත් සිතුවිල්ලක් නැතුව ඉන්නවා. ඒ කියන්නේ සිතුවිලි එනවා යනවා. නමුත් එහෙම සිතුවිල්ලක් ගැන අදහසක් නැතුව ඉන්නවා. සබ්බ ධම්මනාලං අබිනිවෙසා කියවේ ගැඹුරුම කාරණයක්. සිතට පුදුම සෝයක් දැනෙනවා මේ තැන දකින්නකොට. ඒ හැම මොහොතෙම ප්‍රකට වෙන්න ගන්නවා. එදිනෙදා වැඩ කරනකොට හැම තැනදීම ප්‍රසන්න හැඟීමක් දැනෙනවා. ප්‍රසන්න ගතියක් දැනෙනවා. ඇත්තටම ධානයක් කිව්වත් නිවැරදි. ප්‍රීති සුඛ සුකුම සත්‍ය සංඥාව තමයි මේ තුළ තියෙන්නේ. ඒ ධාන සංඥාවක්මයි. හැබැයි ඒක පුදුමත් හිතෙයි ඔබට. ධානයක් නම් එක පාරයන්ක බැඳගෙන ඇස් දෙක පියාගෙන ඉන්න ඕනි කියලානේ ඔබ හිතන් ඉන්නේ. නෑ. සතර ඉරියව්වෙම ධානයක් තියෙනවා. ඒ ශුන්‍යතාව අප්‍රණීත අනිමිත්ත සමාධිය වාඩි වෙලා පළගක් බැඳගෙන ඉන්න එකක් නෙමෙයි. ඔබ එදිනෙදා වැසේරනකොට කටයුතු කරනකොට ඒ සියල්ලටම ඔබ හිතින් සම්බන්ධ වෙලා නැතුවයි කරන්නේ. ශුන්‍යත සමාධියක ඔබ කටයුතු කරනවා. ශුන්‍යත විහරණයෙන් ඔබ කටයුතු කරනවා. අතිශය සියුම් ගැඹුරුයි. නමුත් මෙයයි පරම සත්‍ය. නිවන ඔබ තුළමයි. නිවන මේ මොහොතේමයි. අපි කිව්වේ ඒකයි. බුදුන් වහන්සේ එහෙමනම් පරයන්කේ බැඳගෙන ඉන්න නිවනක් නම් දේශනා කළේ. ඔබට කවදාවත් නැගිටින්න හම්බ වෙන්නේ නැහැ. ඇයි? නැගිට්ටම නිවන හැලෙන්න ඕනේ. මේ ඒ වගේ බොළඳ කතාවක් නෙමෙයි. මේ ගාම්භීර දේශනය. ඔබ ජීවත් වෙනවා කටයුතු කරනවා. ඔබේ සත්‍ය ස්වභාවය මේ ස්වභාවයයි. සත්‍ය අවබෝධ වුණු කෙනාගේ ස්වභාවයයි. නුවණින් දැකිය හැකි කාරණයක්. බරට හිතුවා කියලා චින්තනයේ භාවිතා කළා කියලා තදින් මේක මහා මේ වීරයක් ගත්ත කියලා සිතින් මිදීමක් නම් වෙන්නේ නැහැ. ඒ අල්ලා ගැනීමක්. ඒ උපාදාන වීමක්. ආදානයක්. එතන තියෙන්නේ. මේ ප්‍රාර්ථනා බලාපොරොත්තු අපේක්ෂා පවතිනතුරු සිත මෙතන හඳුන ගන්නත් අපහසු වෙනවා. සිත ඔබගෙන් ඒ තාක් මිදෙන්නෙත් නැහැ. සමගන්නේ. සිත ශුන්‍ය වෙන්නේ නැහැ කියන්නේ. අපි මේ හැම කාරණයක්ම ඉදිරිපත් කරන්නේ හැම අද ගොඩක් අපි දකිනවා ගොඩක් ධර්ම දේශනා කරනවා. ඔබට අහන්න ලැබුණොත් ඔබ මහා භාග්‍යවන්තයෙක්. ඒ හැම දෙයකම පේනන සිතේ සත්‍යමයි. උදේවැය දකින ඥානය කියුවත් සංකාර උපේක්ෂා ඥානය කියුවත් ඒ දස ඥාන වලින් ගත්තත් ඒ උද්‍යප්ප ඥානෙ, බය ඥානෙ, බයිතපට්ඨා ඥානෙ මේ කොහොම කතා කරත් ප්‍රායෝගික පැත්තෙන් ගත්තත් මේ සද්දරු සිතක්, මේ රූප පාට සිතක්, මේ ගන්ධය දැනෙන සිතක් ඒකෙන් මිදෙන තැන දකින්න එක කොයි විදියකින් ඔබ නිවනට ස්පර්ශ වෙනවා නම් ඔබේ සිත මිදෙන තැනකයි තියෙන්නේ. සිතට දැඩිව සම්බන්ධ නොවන තැන, සිතට ඇලෙන්නේ නැති තැන, සිත ඔහේ ගලනවා. ඒට හරයක් නැති තැන. නිවනයි තියෙන්නේ. මේ සිතේ දෙයක් හට ගන්න නැත්නම් ඉතින් ඔබට වදින කෙනෙක් කොහෙද ඉන්නේ? වදින දෙයක් කොහෙද තියෙන්නේ? වදින දෙයක් තියෙන තාක්කල් වදින කෙනෙක් ඉන්න තාක්කල් සංසාර වන්දනාවේ වැඳ වැඳ යන ගමන ඔබ නවත්තන්නේ කොහොමද? ඔබ නවත්තන්නේ නැහැ. අයි ඔබට බාහිර දේවල් තියෙනවා. ඉතින් ඔබට පින් කරන්න තියෙනවා, පව් කරන්න තියෙනවා, හොඳ වැඩ තියෙනවා, නරක වැඩ තියෙනවා. ඔබ අන්ත දෙයක හිර වෙලා අන්තවල හිර වුණු කෙනෙකුට මේ ධහම හමු වෙන්නේ නැහැ. අන්තවලින් මිදුණු තැනයි මේ ධහම තියෙන්නේ. ඒකයි මේකට මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. හේතු ඇති විට හට ගන්නවා, හේතු නැති විට නැති වෙනවා. හේතුන් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධති. කොයි විදියෙන් කතා කරත් මේ කතා කරන්නේ අන්තවලින් මිදුණු මජ්ජි සූත්‍රය ගත්තත් ඒකයි කියන්නේ යෝබන්තේ විදුත්වාන මජ්ජිය මන්තනරිප්පති. ඒතාක් සංසාර භූමිය, මහර භූමිය මැද හම් නොවන තාක් අන්තක ඉන්න තාක්
ආත්මයේ තියෙන තාක් තණ්හාව තියෙනවා. මම ඉන්නවා. පේන්නේ මට, දැනෙන්නේ මට, ඇලෙන්නේ මම, ගැටෙන්නේ මම. මම ඉන්න තාක්, මාන්නේ තියෙන තාක් උසස් අය ඉන්නවා, පහත් අය ඉන්නවා, මනුස්ස ලෝකේ තියෙනවා, දිව්‍ය ලෝකේ තියෙනවා. ඒ දිව්‍ය ලෝකයට සාපේක්ෂව අපාය තියෙනවා, නිරේ තියෙනවා. ඉතින් කොහොමද නිවන් දකින්නේ? ඒ සංඥා ලෝකෙක ඔබ අතරමං වෙලා මිරිඟු වල පසුපස දුවනවා. සංඥාව මිරිඟුවක්. ওই මිරිඟු ලෝකයෙන් ඔබ කවද්ද මිදෙන්නේ? ඒ සංඥා වලින් මැවෙන ලෝකේ මගේ හිත ඒ ලෝකයේ තියෙන තාක්කල් ඔය හිත හිස් කරගන්නේ කොහොමද? එතන මම ඉන්නවා. සත්‍ය දකින හිත සියලු සිතවිලි හැදෙන හැටි යථා ආකාරයෙන් දකින තැන යථාභූත ඥානය පහළ වෙන තැන සිතවිලි වලින් මිදුණු තැන සිතවිලි වලින් මිදුණු ඒ මනසින් නික්මුණු තැන මම කියන සිතවිල්ලත් නැති වෙලා යනවා. ඒ සක්කාය දිට්ඨිය ප්‍රහීන වෙන්නේ තුන් සංයෝජන ප්‍රහීන වෙන්නේ එතනයි. සැකයක් නැහැ. සැකයක් ඔහුට ප්‍රත්‍යක්ෂතාවය තුළ ඇති වෙන්නේ නැහැ. සක්කාය දිට්ඨි විචිකිච්ඡ සීලබ්බත පරාමාස. ඉතින් සීලයක් විදියට පරාමර්ශනය කරන්න ලොකු කෙනෙක් මාන්නයක් කොහෙන්ද හම්බ වෙන්නේ? එහෙම දෙයක්වත් නැහැ. සීලයක් රකින්න කෙනෙක් ඉන්න ඕනේ. මම සිල්වතෙක්, මම ගුණවතෙක්. මම සීල් රකිනවා. දෙයක් කරන්න දෙයක් තියෙන්න ඕනිනේ. මේ පුංචි කාරණේ තේරුම් ගන්න එක ලේසි වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔබට දරා ගන්න අමාරු වෙන්න පුළුවන්. සම්මුති ලෝකයේ දීර්ඝ කාලීනව සම්මුති වලට හිර වෙලා ප්‍රඥප්ති වලට හිර වෙලා කොටු වෙලා ඒ සදාචාර සම්පන්න ඒ සංස්කෘතියක් හදාගෙන අපි සමාජයක් පරිණාමයේ යන ගමන. ඒ තුලින් මිදිලා කෙනෙක් යනවා නිවනට. මේ තුල හිර වුණු අය සදාචාරිතව හිර වෙලා දුක් විඳිනවා. ඇත්තටම මේ කියන්නේ ඔබට වැරදි කරන්න නෙමෙයි. ධර්මයේ වලිගෙන් අල්ලගෙන වගේ සර්පයා දෂ්ට කරයි ඔබේ ඔළුවට. ඔබ කරන දේවල් කිසි දෙයකට ඒ නරක පැත්තට යන්නේ නැතුව ඔය ඔබ හිතන විදිහටම සුගතිපරායන කටයුතු කරන්න. ඒ තුල සත්‍ය දකින්නකොට ඔබට ඒක හොඳින්ම කරන්න පුළුවන් කමක් තියෙනවා. ඔබ සත්‍ය දකිමින් කටයුතු කරනවා. මම කියන සිතුවිල්ලක් නැති වෙලා යනවා කියන්නේ එතන ඔබට තණ්හා කරන්න දෙයක් නැහැ කියන්නේ ඔබ මහා ශ්‍රේෂ්ඨයි. ඔබට දෙන්න බැරි දෙයක් නැහැ. ඔබ ඕනම දෙයක් කැප කරනවා. ඉතින් ඔබට වැඩිය පින් කරන කෙනෙක් ලෝකේ කොහෙද ඉන්නේ? ඔබ පව් කරන්නේ කෙසේද? දෙයක් නැතුව. මේක මහා පුදුම කතාවක්. පුඤ්ඤපාප පහිනස්ස කියනකොට ගොඩක් අයට කේන්ති යනවා. ඒ සම්මුතියේ ඉන්න කෙනෙකුට මේක දරා ගන්නත් අමාරුයි. නමුත් ඉතින් පින්පව කරන්න දෙයක් හම්බෙන්නේ නෑනේ මේ හිතට. ඉතින් ඔක කාටද තේරුම් ගන්න පුළුවන්? ඔව් මහා භාග්‍යවන්තේ. අන්නේ කෙනාට මේ සිතුවිලි තුළ සිරවුණු ලෝකයේ අතහැරුණු කෙනාට නිවන හමු වෙනවා. අන්නේ කෙනාට ශුන්‍යතා විහරණය හමු වෙනවා. සිතුවිල්ලක් ඉපද නිරුද්ධ වන ඒ හිස් ස්වභාවයට හිත තබාගෙන ඉන්නවා. එයයි ඔහුගේ පරම ස්වභාවය වෙන්නේ. මේ අවබෝධ වුණු කෙනාට මේ මොහොතින් පසු ස්වභාවය මේමයි. අඟුලිමාල දහස් ගාණක් මිනී මැරුවත් මේ ස්වභාවයට සිතපත් වුණු දාට පසු ඔහුට නැවත පෙර ස්වභාවයට යෑමක් නැහැ. ඒමකුත් නැහැ. යෑමකුත් නැහැ. මේ ස්වභාවය පමණයි සත්‍ය. සත්‍ය ස්වභාවයට හිත වැටුණා කියන්නේ පෙර සියල්ල අහෝසි වෙනවා. හරි පුදුමයි මේ දහම. ඇත්තටම මහා ගැඹීරයි. ශ්‍රේෂ්ඨයි. මේ වචන ටික කියනකොටත් දැනෙනවා මෙහි තියෙන පරම සත්‍යතාවය. ඒ මොහොතට සිත අවදි වෙනවා කිව්වත් නිවැරදි. මොහොතට සිත වර්තමානයේ තුල සතිය පිහිටනවා කියවත් නිවැරදි. මේ මොන විදිහකින් කිව්වත් ඇත්තටම කියන්නේ එකම තැනයි එකම කාරණයයි.
මේ මානසිකාර නැති සිතුවිලි නැති මේ සිතේ මෙන්න මේ සත්‍යයේ පැවැත්ම හඳුනා ගන්න. පැවැත්මක් නැතිකමයි සත්‍ය කියන්නේ. ඔබ යම් සමත කමඨානකට සිත තබාගෙන සිතත් සිතුවිලි දකිමින් අත්හරිමින් යම් භාවනා කමඨානකට සිත යොමු කරගෙන සිත අත්හරිමින් යන විට යම් මොහතක ඔබට මේ ධහම හමු වේවි. මේ සඳහා ප්‍රායෝගිකව කටයුතු කරන ආකාරය ඊටම වැදගත්. ගඟ ගලනවා වගේ සිතුවිලි ගලනවා. ඉන් මිදීම නම් ලේසි නෑ. ඔබත් උත්සාහ කළොත් ඔබට බැරි කමකුත් නෑ. ඔබට පෙනේවි සිතුවිලි වල අනිත්‍ය ස්වභාවය. ඒ දකින්න ඔබට එහි ඇලීමක් ඇති වෙන්නේ නෑ. සිතුවිලි කෙරෙහි කලකිරීමක්. ඒ නිබ්බිදාවට යනවා. නිබ්බිදාන්ති විරාගාන්ති. ඒ සිත විරාගයට යනවා. විරාගාන්ති නිරෝධාන්ති. ඒ සිත නිරෝධයට යනවා. මෙයයි ධර්මයේ තුල දිගින් දිගට බුදුන් වහන්සේ පැහැදිලි කරන ඒ නිවන් මඟ පටිනිස්සග්ගානුපස්සනාවට යන ඒ සිතින් මිදෙන තැනට යන මඟ. නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගානුපස්සේ විහෙරති. ඒ නිවන ඔබට දැන් ස්පර්ශ වෙන්න ඕනි. අපි මේකේ ගැඹුරට යනවා නම් තා ගැඹුරු කාරණාවක් ඔබට ඉදිරිපත් කරනවා නම් මේ තව ටිකක් ප්‍රායෝගික පැත්තට බහැලා අපි මේ සිතුවිලි දිහා බලනවා නම් මුළු ලෝකෙම තියෙන අපේ හිතේනේ චිත්තේන නියති ලෝකෙනේ. එහෙමනම් අපේ මේ කය පිළිබඳව දකින්නේ හිතින්මයි. හිතේම දැනුම කිව්වත් නෙවෙයි. සියල්ල දැනෙන්නේ හිතට. ඒ කියන්නේ විඥාණයමයි. දැන ගැනීම වෙන් කර දැන ගැනීමනේ. බාහිරයි අභ්‍යන්තරයි එයයි සිත කියන්නේ. අපි දකින හැම දෙයක්ම සිතේම හට ගන්න. බාහිරය කියන්නේ ප්‍රතිබිම්බයක්මයි. සිතේ හටගන්නේ. මේක රූප සංඥාවක්. අපේ සිතුවිලි තියෙන්නේ. බාහිරය අපිට අදාළත් නෑ වගේ. නමුත් බාහිරක් නැතුව මේක වෙන්නෙත් නෑ. හැබැයි සිතක් නැතුව බාහිරක් හම්බ වෙන්නෙත් නෑ. දෙපැත්ත ප්‍රත්‍යයයි. නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප. මේ කාරණේ ඊටම ගැඹීරයි. ඒ පටිච්ච සමුප්පාදමයි මේ කොහෙන් කතා කරත් අපි කතා කරන්නේ. අවිද්‍යාව නොදන්නකම තියෙන තාක් නෙමෙයි පුංචි දරුවට උනත් සිතුවිල්ල කොබ්බවන්න පුළුවන්. ඉතින් අවිද්‍යාව නොදන්නකම නිසාමනේ මේ පේන දේ සත්‍යය කරගෙන තියෙන්නේ. අවිද්‍යාව නොදන්නකම නිසාමනේ ඔබට මේ ඉස්සරහා තියෙන දේවල්, ඇහෙන දේවල්, පේන දේවල් සත්‍ය වෙලා තියෙන්නේ. නමුත් එහෙම දේවල් නැහැනේ. මේ දේවල් එකක්වත් ඔබට කිව්වද මම පුටුව මං ගහ කියනවා වගේ. එහෙමනම් විද්‍යාවයි එන්නේ. ඒක නෙමෙයි අවිද්‍යාව කියන්නේ. ඒ සියල්ල බොරුවක් වෙනවා. ඒ සිතින්ම හදාගෙනයි බලන්නේ. එයා බල්ලෙක් කිව්වේ නෑ බල්ලා. අපි කියන්නේ බල්ලෙක් කියලා. එන අවිද්‍යාව එතනයි. ඒ නිසයි සංඛාර. ඒ නිසයි සිතුවිලි. සිතේ හදාගත්ත ප්‍රඥා සම්මුති තමයි සංඛාර. සිතුවිලි. ඒක හදාගත්තේ අවිද්‍යාව. බාහිර යත්ත කරගත්ත නිසා. අවිද්‍යාව පත්‍ය සංඛාර. සංඛාර පත්‍ය අවිද්‍යාව. දෙපැත්තටම යනවා. ඒ නිසාම නාම රූප. අවිද්‍යාව පත්‍ය සංඛාර. සංඛාර පත්‍ය විඥාන. විඥාන නිසාම නාම රූප. ඒ නාම රූප සත්‍ය කරගන්න බලන්න ඇස් දෙකක් අරලා බලන්න ආයතනයක් ඕනි නාම රූප පත්‍ය සලආයතන. ඒ සලආයතන ඊට පස්සේ ඇස් දෙකක් අරගෙන ඒ බලන ගන්නේවා ආයි ස්පර්ශ වෙනවා මනසට. ආයි සලආයතන පත්‍ය ස්පර්ශ. ඒ ස්පර්ශ වුණු සම්පස්ස වලට තමයි විඳීම් හැදීම් දැන ගැනීම කියන්නේ වේදනා සංඥා සංකාර. චක්කුංච පටිච්ච රූපේච උප්පච්ච චක්ක විඤ්ඤාණ. තින්න සංගති පස්සෝ පස්ස පච්චය වේදනා. ඔය පරයය එකමයි. යම් වේදේති සංසංජානාති. ඉන්දිපදේ දැනගත්ත හඳුනගත්ත. සංසංජානාති තම විතක්කේ වේදේ සිතුවිලි චේතනා සකස් කරනවා. යම් විතක්කේ දිතං ප්‍රපංචේති දැන ගැනීමකට එනවා. ඉතින්
තින සංගති පස්සපච්චා වේදනා